ආයුබෝවන් ඔබ එක්වන්නේ ජාතික රූපවාහිනී දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම විරාජ් ප්‍රේමසිරි ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨයක රටටම ඇති ප්‍රශ්නය කිසිවෙකු අපේක්ෂිත මට්ටමින් වැඩ නොකිරීම බව ජනපති පවසයි. දිස්ත්‍රික් මට්ටමින් නව නිවාස එකක 1500ක්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භයි. නීති විරෝධී ලෙස ගෙන්වා තිබූ කහ කිලෝ 33000ක් පොලිස් බහරයට. අද සිට සඳුදා දක්වා දිවයින හරහා සුළගේ වේගයේ తాවකාලික වැඩවීමක්. ප්‍රථමයෙන් අවධානයේ දේශීය පුවත් වෙත. තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය වන්නේ කිසිවෙකු අපේක්ෂිත මට්ටමින් වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. රාජ්‍ය පෞද්ගලික දෙයන්ශයේම දැකගත හැකි මන්තගාමී ක්‍රියාකාරීත්වයේ කනගාටුවට කරුණක් බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ග්‍රාමීය නිවාස ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ ඊයේ සවස පැවති සාකච්ඡාවකදී කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කරමින් පවතින ඉදිකිරීම සෑම දවසකම එකම මට්ටමකම තිබීම අපේක්ෂිත මට්ටමේ වැඩ නොකරන බවට නිදසුන් බවයි ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ. ආරම්භ ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළ යුතු බවට අවධාරණය කළ ජනාධිපතිතුමා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සූදානම් වන ලෙසයි. පාරවල් විශාල ප්‍රමාණයක් හදනවා, බ්‍රිජස් විශාල ප්‍රමාණයක් හදනවා, ගෙවල් දැන් හදනවා, වෝටර් ප්‍රොජෙක්ට්ස් තියෙනවා, වැව් හදනවා. ප්‍රයිවට් සෙක්ටර් එක වුණත් ක්වොලිටි එක නැහැනේ. වැඩක් බාර දුන්නම හැමදාම යන අර පාර දැන් මාස කීයක්ද? ඒක පොඩ්ඩක්වත් හදන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම දැන් ඒක ගවර්න්මන්ට් නෙමෙයි, කොන්ට්‍රැක්ටර්ස්ලා ඔක්කොම ප්‍රයිවට් සෙක්ටර් එකට දීලා තියෙන්නේ. හැබැයි වැඩ කරන්නේ නැහැ. මේක තමයි මේ අපේ මුළු රටේම තියෙන ප්‍රශ්නේ, වැඩ නොකිරීම. ප්‍රයිවට් සෙක්ටර් එක වේවා, ගවර්න්මන්ට් සෙක්ටර් එක වේවා කරන්නේ නැහැ වැඩ. දැන් මේ කොළඹ වුණත් බැලුවම විශාල බිල්ඩින් ටිකක් තියෙනවා, වැඩ නම් යන්නේ නැහැ. ඉතින් මේවා පුෂ් කරවන්න වෙනවා. හැදෙන්න තියෙන බිල්ඩින්ස් ටික හදන්න ඉක්මනට. සෑම පවුලකටම සුව පහසු නිවසක් හිමි කර දීමේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේක්ෂාවක්. නිවසක අවශ්‍යතාවය තිබුණද එය තනිව සපුරාගත නොහැකි වීම බහුතර පිරිසකට ඇති ගැටලුවයි. නාගරික ග්‍රාමීය සහ වතු ජනතාවගේ නිවාස ගැටලුව විසඳිය යුත්තේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යන අයුරින් බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සාකච්ඡාවේදී කියා සිටියේ ඔබට ගයක් රටට හෙටක් සංකල්පය යටතේ ග්‍රාම සේවා වසම් මට්ටමින් අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස 14022ක් මේ වන විටත් ඉදි කරමින් පවතින බවයි. එම ව්‍යාපෘතිය යටතේ වසර 5ක් අවසානයේදී නිවාස 70100ක් ඉදි කිරීමට අපේක්ෂිතයි. ඔක්තෝබර් 5 වැනි දිනට එදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව වැරැල්ලවත්ත, මිහිඳුපුර, පරංගියා කුඹුර, දහයියාගම, මත්තේගොඩ, සොයිසාපුර සහ තංගල යන නගර කේන්ද්‍ර කර ගනිමින් නිවාස ඒකක 1500ක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. සපිරි මහල් නිවාස වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි. සියලු ඉදි කිරීම් වලට රාජ්‍ය පෞද්ගලික දෙයන්ශයම සහභාගී කරවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. නිවාස මිලදී ගැනීම සඳහා 6.2.5ක වාර්ෂික පොලි අනුපාතයකට වසර 30කින් ගෙවින් අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සකස් කරනු ලබනවා. මධ්‍යම පාන්තිකයන්ගේ ආදායමට ගැලපෙන මහල් නිවාස ඉදි කිරීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය ඉඩම් නොමිලේ සපයන බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. තුරු පළාතේ සුබ සාධන කඳවුරු 22ක වෙසෙන අවතැන් වූ පවුල් 409ක් නිවාස තනා කඩිනමින් නැවත පදිංචි කරවීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කරේ රට පුරා පවුල් 5,26,000කට අධික සංඛ්‍යාවකට විධිමත් සනීපාරක්ෂක පහසුකම් නොමැති බවයි. එම නිසා සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළා. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යලි පණ ගැන්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාවේදී සඳහන් කළා. නිවාස මාර්ග පාලම් සහ වැව් විශාල සංඛ්‍යාවක් ඉදිකිරීමට හා ප්‍රතිසංස්කරණයට රජය සැලසුම් කර තිබෙනවා. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සියලු රාජ්‍ය ආයතන හා පෞද්ගලිකාංශයේ ආයතන ඉදිකිරීම් වලට දායක කර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාද කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් හා ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ පෞද්ගලික ආයෝජකයන් ඇතුළු පිරිසක්ද සාකච්ඡාවට එක්ව සිටියා. නීති විරෝධී ලෙස ආනයනය කරන ලද කිලෝ 33000ක කහතොගයක් බ්ලූ මැන්ඩල් පොලිසිය විසින් ඊයේ රාත්‍රී සොයා ගනු ලැබුවා. කහතොගය හමු වී ඇත්තේ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයකින්.
මෙතෙක් සොයා ගැනුණු නීති විරෝධී විශාලතම කහතුගේ මෙය බවයි පොලිසිය පවසන්නේ. අඩි 40ක කන්ටේනර් රථ 3ක බහා තිබෙදී ඒවා සොයාගෙන තිබෙනවා. කන්ටේනර් තුල තිබී උඳු කිලෝ 3000ක් සහ වීදුරු තොගයක්ද සොයා ගැනුණා. මේවා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වා ඇත්තේ මීට දින 3කට පෙරයි. ඒ මට්ටක්කුලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් එම සැකකරු ඇතුළු 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට හලාවත මෝය හරහා දීවර යාත්‍රාවක් මගින් මෙරටට රැගෙන යාමට උත්සාහ කෙරුණු කහතොකයක් අද අලියොම සොයාගෙන තිබෙනවා. මෙහෙයුම සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත පිරික්සුම් ඒකකයේ නිලධාරීන් විසින්. කහතොගේ රැගෙන සැකකරුවන් පලා ගොස් ඇති අතර දීවර යාත්‍රාව හලාවත ප්‍රදේශයේ දීවරයෙකුට අයත් බව හඳුනා ගැනුණා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මකයි. සොයාගන්නා ලද කහතොගේ කිලෝග්‍රෑම් 1000කට ආසන්න වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 40ක් පමණ වනවා. නීති විරෝධී ලෙස ගෙන්වා තිබූ සුවඳ විලවුන් සහ ආලේපන තොගයක් පිටකොටුව ප්‍රදේශයේදී පසුගියදා සොයා ගැනුණා. ලද තොරතුරකට අනුව වැටලීම සිදු කළේ පොලිසිය හා පාරිභෝගික සේවා අධිකාරියෙක්වයි. රුපියල් කෝටියක් පමණ වූ සුවඳ විලවුන් සහ ආලේපන තොගය වෙළසැල් 8ක තිබී සොයාගෙන තිබෙනවා. බලපත්‍ර රහිතව මුහුදුවැලි ප්‍රවාහනය කරමින් සිටි රියදුරන් 30 දෙනෙකු මීටියාකුඩ පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වැලි තොගය ගාලුපාර ඔස්සේ කොළඹට රැගෙන යමින් තිබියදී රියදුරන් 30 දෙනා අපමත නිදහස් කෙරුණු අතර ඔවුන් ලබන 24 වැනි දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අම්පාර අක්කරපත්තුව ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 120ක් ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. වැටලීම සිදු කළේ අක්කරපත්තුව පොලිසියයි. මද්‍රව්‍ය සැකසීමට යොදා ගන්නා මෙවලමක් සහ රුපියල් 54000ක මුදලක් සහ යතුරු පැදියක්ද පොලිස් බහරයට ගැනුණා. අවුරුදු 27 සහ 30 යන වයස්වල පසුවන සැකකරුවන් අක්කරේපත්තු ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරවල යෙදමින් ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටයි හෙළි වී ඇත්තේ. තමන්ට මද්‍රව්‍ය සපයා ගනු ලබන්නේ පොතුවිල් ප්‍රදේශයෙන් බව සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3ක් සහ ගිනි අවි ඇතුළු නීති විරෝධී භාණ්ඩ රැසක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අලුත්ගම පාදාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ කළුතර කොට්ටාශ විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින්. සැකකරු පාතාල සමාජිකයෙකු වූ මාකඳුරේ මදුෂ්ගේ සමීප ගෝලයෙකු වන ආමි ශිවා නැමැත්තෙකු බවට අනාවරණය වී තිබෙනවා. බෝර 12 ගිනි අවියක්, ජීව අත්බෝම්බයක්, හමුදා නිල ඇඳුම් දෙකක්, වෙඩි නොවදින කබායක් හා පොළොන්නරුව දැක්වෙන සිතියමක් ඇතුළු ලිපි ලේඛන රැසක්ද පොලිස් බහරයට ගෙනනු භාණ්ඩ අතර වනවා. සැකකරු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 220ක් සමග සැකකරුවෙකු සීමලාඬුව ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. වැටලීම සිදු කළේ මොනරාගල කොට්ටාශ අපරාධ විමර්ශන අංශයයි. සැකකරු පස්සල ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය රැගෙන එන අතරතුරදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. මීරිගම පල්ලේවැල ප්‍රදේශයේ මත්කුඩු බෙදා හරිමින් සිටි 66 හැවිරිදි කාන්තාවක පල්ලේවැල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 400ක ප්‍රමාණයක් හා රුපියල් 19000ක මුදලක් පොලිස් බහරයට ගැනුණා. සැකකාරියගේ එක් පුත්‍රයෙකු මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කොට ඇති අතර අනෙක් පුත්‍රයාද ජාවාරමට සම්බන්ධ බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. හෙරොයින් මිලිග්‍රෑම් 1460ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු ඉංගිරිය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඉංගිරිය පෝරුව දණ්ඩ ප්‍රදේශයේදී. හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂයක මුදලක් හා යතුරු පැදියක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. හෙරොයින් මිලිග්‍රෑම් 40ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු පළමුවෙන් අත්අඩංගුවට ගනු ලැබුව අතර ඔවුන්ගෙන් ලද තොරතුරකට අනුව හෙරොයින් මිලිග්‍රෑම් 1420ක් ළඟ තබාගෙන සිටි අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 220ක ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ගොතටුව පොලිසිය විසින්. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙක්. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය ප්‍රකාශ කළා. දිවයින හරහා හමන සුළඟේ වේගයේ తాවකාලික වැඩිවීමක් අද සිට ලබන සඳුදා දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග ප්‍රදේශවල වර්ෂාවේ වැඩිවීමක්ද මේ දිනවල දැක්ගත හැකියි. සබරගමුව මධ්‍යම බස්නාහිර වයඹ උතුරුමැද යන පළාත් හා ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස 2කින් පමණ පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකියි. උතුරු මැද වයඹ යන පළාත්වල ත්‍රිකුණාමලය, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල තද සුළං හටගත හැකියි. ලබන ඉරිදා පමණ වන විට ඊශාන දිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. අද සිට ඉදිරි දින කිහිපයේදී මධ්‍යම ඊශාන දිග සහ නැගෙනහිර බෙන්ගාල බොක්ක යන මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං මෙන්ම තද වැසි සමග මුහුද රළු වීමේ ස්වභාවයක් දැකිය හැකියි. එම ගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට සිට ලබන අඟහරුවාදා දක්වා දීවර කටයුතු වලින් වළකින ලෙස දීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා. එම ප්‍රදේශවල මේ වන විට දීවර කටයුතු වල නිරතව සිටින දීවර කාර්මිකයින් තම යාත්‍රා ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත කඩිනමින් රැගෙන යන ලෙසද කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. රසායනාගාර ක්ෂේත්‍රයේ නව මානයක් සම්ටෝහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔන්ලයින් රසායනාගාර වෙබ් අඩවිය අද හඳුන්වා දෙනු ලැබුවා. ඒ නව ලෝක රෝහල විසින් මේ සිදු කෙරුණේ එම රෝහලේ 35 වන සංවත්සරයට සමගාමීවයි. නවතම සේවාව මගින් පාරිභෝගිකයාට ඕනෑම ස්ථානයක සිට තමාට අවශ්‍ය රසායනාගාර සේවල් ලබාගත හැකියි. ඒ අනුව නවලෝක ලැබ් ටෙස්ට් ඔන්ලයින් වෙබ් අඩවියට පිවිස වෛද්‍යවරයා ලබා දෙන රෝග පරීක්ෂණ නිර්දේශ පත්‍රිකාව ඊට ඇතුල් කිරීමෙන් සේවාව ලබා ගැනීමේ අවස්ථාව පවතිනවා. අදාළ රසායනාගාර වාර්තා විද්‍යුත් තැපෑල අන්තර්ජාලය හෝ කුරියර් සේවාව මගින් ලබාගත හැකියි. වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ රෝගීන්ගේ සුරක්ෂිතතාව පිළිබඳ ඉහළ අවධානයක් යොමු කරමින්. නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සහ නිලධාරීන් පිරිසක් නව වෙබ් අඩවිය හඳුනා දීමේ අවස්ථාවට එක්ව සිටියා. දවස් 360 පැය 24 ඕනම වෙලාවක ඒ කියන එකට අවශ්‍ය කටයුතු සලසලා දෙන්න පුළුවන්. මොකද මෙහි දොස්තරවරු ඉන්නවා, කාර්ය මණ්ඩලය ඉන්නවා ඕන වෙලාවක. ඒගොල්ලෝ එකට සම්බන්ධ වෙනවා වෙලම වැඩේ කරලා දෙන්න. ලැබ් ටෙස්ට් ඔන්ලයින් කියන සංකල්පය අපි මේ පළවෙනි වර තමයි හඳුන්වා දෙන්නේ. අපිට ගෙදර සිටීම පරීක්ෂණය කර ගැනීමට එයින් ලොන් ඕඩර් කරන්න. එතනින්ම කියනවා අපිට කොතරම් ඒකට මුදල් වැය වෙනවාද කියලා. ඕනම ක්‍රමයකින් මුදල් ගෙවන්න පුළුවන්. ඊළඟට අපිට ගෙදරටම ජංගම සේවාව ගෙනවාගෙන ඒ සියලු කටයුතු නිමකොට දැන් ගෙදරටම මේ රිපෝට් එක ගෙන්න ගන්න පුළුවන්. දැන් ලැබ් ටෙස්ට් එක ගැන සවිස්තරාත්මක විස්තරයක් ඒකේ තියෙනවා. ඊළඟට පුළුවන් නිර්දේශ කිරීමට හේතු මොකද කියලා වෛද්‍යවරයා. ඊළඟට ගතවන කාලය, ඊළඟට ලැබ් ටෙස්ට් වල තියෙන දැන් මේ නිරීක්ෂණයේ ප්‍රතිඵල. ඒ වගේම මේ සියල්ල ඉලෙක්ට්‍රොනික ක්‍රමයෙන් මේ වෙබ් අඩවියෙන් කරගන්න පුළුවන්. අපි මේ ඉදිරියටත් තව වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. විරාමයෙන් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. දීවර කර්මාන්තයේ සවි බල ගැන්වීම සඳහා පිහිටුව ඇති කාර්ය සාධන බලකායේ පළමු රැස්වීම දීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වුණා. මෙම කාර්ය සාධන බලකාය ස්ථාපනය කර ඇත්තේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ යෝජනාවකට අනුවයි. ජනතාවගේ පෝෂණය හා සුරක්ෂිතතාව, විදේශ විනිමය ඉපීම, රැකියා හා ජීවනෝපාය අවස්ථා වර්ධනය කිරීම, දුගීකම තුරන් කිරීම සහ ජාතික මෙන්ම ග්‍රාමීය ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දීම යන අරමුණු පදනම් කර ගනිමින් සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම කාර්ය සාධන බලකායේ අරමුණයි. ඉදිරි මාස 3ක කාලය හා එළඹෙන වසර සඳහා සකස් කර ඇති ව්‍යාපෘති මෙහිදී සමාලෝචනය කෙරුණා. අමාත්‍යාංශයට අනුබද්ධ අනිකුත් ආයතන සමග පැහැදිලි සැලැස්මක් සහිතව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. දීවර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ ගැටලු විසඳීම, නවීන තාක්ෂණය සියලු ව්‍යාපෘති සඳහා උපයෝගී කර ගැනීම වැනි කරුණු කෙරෙහිද අවධානය යොමු කෙරුණා. දීවරයන් හා දීවර වරාය ආශ්‍රිත ගැටලු, මත්ස්‍ය අස්වනු ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම, තින්මාලු කර්මාන්තය ගොඩනැගීම, දීවර කාන්තාවන් කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙලක් මෙන්ම දීවර ප්‍රජාව සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුනා දීම යන කරුණු කෙරෙහිද සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මෙහිදී කියා සිටියේ ප්‍රධාන අරමුණු 16ක් පෙරදැරිව තමා ඉදිරියේදී මෙම අමාත්‍යාංශය මෙහෙයවීමට අදහස් කරන බවයි. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද සාකච්ඡාවට එක්ව සිටියා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ වාර්ෂිකව සංවිධානය කරන පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙවර පැවැත්වෙන්නේ 22 වෙනි වරටයි. ප්‍රදර්ශන භූමියට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. එහි තොරතුරු ගෙනෙන්නේ ජාතික රූපවාහිනියේ සංජීවනී නාවලගේ. ගුණාත්මක පොතක් කියලා කියන්නේ ලෝකයේ පුළුල්ව දකින්න නැනස පාදා ගැනීමක්. ඉතින් වසරේ මාස 12න්
සැප්තැම්බර් මාසය නැත්නම් සාහිත්‍ය මාසය කියලා කියන්නේ අපි හැම දිනෙකම බොහොම බලාපොරොත්තු දල්වාගෙන සිටින මාසයක්. කියවන්නට කැමති, පතපොත ඇසුරු කරන්නට කැමති, එහි වටිනාකම දන්නා අප සියලුම දෙනාම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද එක්රොක් වනවා. අදින් ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2020 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඔබට පුළුවන් අද සිට එළඹෙන 27 වෙනිදා දක්වා මේ පරිශ්‍රයට පැමිණ පතපොත මිලදී ගන්නට. අද පෙරවරුවේ උදැසන 9ට රාජ්‍ය අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රදර්ශනය මහ ජනතාවට විවෘත කෙරුණා. ඔබ දකින්න ඇති මාගේ පසුබිමෙන් බොහෝ පිරිසක් එතෙන් පටන් මේ භූමිය පුරා පිරී ඉතිරී යන්නේ ප්‍රදර්ශකයන්, එත් එක්කම පොත් ප්‍රකාශකයන්, පොත් මිලදී ගන්නන්, පොත් කියවන්න කැමති මේ සියලුම දෙනා පොත් අලෙවි කුටි 400කට අධික සංඛ්‍යාවක් මෙවරත් මේ ප්‍රදර්ශන භූමිය තුල තිබෙනවා. 22 වන වරටත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන බොහෝ දෙනා බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියවන්න කැමති පතපොත තෝරා ගන්නට මේ භූමියට පැමිණෙන්න. ඉතින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමේ සමාජිකයන්ගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් තමයි මෙතරම් සාර්ථක පොත් ප්‍රදර්ශනයක් වසරේදී දැවැන්ත පොත් ප්‍රදර්ශනයක් විදිහට පවත්වන්නට හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතුවා අද දවසේදී මේ භූමිය තුලදී කතා බහ කරන්නට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමේ ලේකම් සමන්ත ඉන්දියවර මහත්මයා සමග. අතරම අපි පටන් ගත 1999 මේ ප්‍රදර්ශනයේ ජාතික පොත් ප්‍රදර්ශනයක් විදියට. නමුත් මේ පොත් ප්‍රදර්ශන කුටි 28යි ඒ අවුරුද්දේ තිබුණේ. නමුත් දැන් මේ වෙනකොට 400කට අධික සංඛ්‍යාවක් මෙතන තියෙනවා. විශේෂයෙන්ම මේ අවුරුද්දේ එක විශේෂත්වයක් තමයි අපිට ඍජුවම විදේශීය වෙළඳ කුටි මේ ස්ථානයට ගේන්න බැරි වෙච්ච ප්‍රශ්නේ මේ කොරෝනා අවදානම් සමය නිසා. හැබැයි ඒක අඩුවක් වෙලා නැහැ. ලංකාවේ නියෝජිතයන් ඒ අඩුපාඩුව සම්පූර්ණ කරන පොතපතේ අඩුවක් වෙලා නැහැ. ඍජු දායකත්වය විතරයි අඩු වෙලා තියෙන්නේ. ඒත් එක්කම මේසා විශාල මේ ප්‍රදර්ශනයක් මේ පවත්වාගෙන යාමේදී අපිට විශාල අතරම සෞඛ්‍යාංශ ගැටලුසහගතයන් තිබුණා. සියල්ල නිරාකරණය කරලා දීලා තියෙනවා. මේ වෙනකොට ජනතාවට ආයිත් පාරක් මම කියන්නේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්ම මේක තුල ඇවිල්ලා Tamanට අවශ්‍ය දේ කරගන්න කියන කාරණා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන්න අපි මාස කිහිපයක් පුරාවට බලාපොරොත්තු වෙන සිටිනවා. මොකද අපි කැමති පොත් වර්ග තිබෙනවා. ඒ පොත් වර්ග විශේෂ වට්ටම් සහිතව රිසිසේ තෝරා ගැනීමේ හැකියාව අපිට තිබෙනවා. ඉතින් ඒ නිසා වැඩිහිටියන් තමන්ගේ දුවදරුවන් එක්ක හිතමිතුරන් එක්ක පාසල් සිසුන් මේ සියලු දෙනා මේ ස්ථානයට එන්නේ. ඒ නිසා ඉතින් බොහෝ පිරිසක් පතපොත තෝරනවා. මේ පොත් මිලදී ගන්න පෙළඹිලා ඉන්නවා. අපි ඒ අතරේ කිහිප දෙනෙක් එක්ක කතා කරන්නත් මේ වෙලාවේ සූදානම්. අපිට කියන්න කොහෙන්ද දාන්නේ? වෙන්නප්පුවේ ඉඳලා. එතකොට මේ මොන වගේ පොත්ද සාමාන්‍යයෙන් වැඩිපුර කියවන්න කැමති? සයිකොලොජි ටයිප්ස් of පොත්. හැම අවුරුද්දකම පොත් ප්‍රදර්ශනය නරඹන්නවද? කායිකද ආවේ? අම්මා එක්ක. අපි චුට්ටක් අම්මා එක්කත් කතා කරලා බලමු. සාමාන්‍යයෙන් පතපොත කියවීම පුංචි දරුවන්ට ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඉතින් මේ ප්‍රදර්ශනයේ වැදගත්කම ඔබ දකින්නේ කොහොමද? මේක ගොඩක් හොඳයි. කුඩා දරුවන් ඉඳලා ලොකු දක්වාම මේ ප්‍රයෝජනවත් වෙනවා. මේ ආකාරයෙන් අද උදෑසන 9ට ආරම්භ වුණු මේ ප්‍රදර්ශන භූමියට බොහෝ පිරිසක් පැමිණෙනවා. දවසකට දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණෙනවා. ඉතින් ඒ සියලුම දෙනාගේ අරමුණ වන්නේ විශේෂ වට්ටම් සහිතව තමා කැමති පොත් රිසිසේ තෝරා ගැනීම. කොහේ ඉඳලා දාවේ මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට? මම පිළියන්දල ඉඳලා. පිළියන්දල ප්‍රදේශයේ සිට මොන වගේ පතපොත තෝරා ගන්නද පැමිණියේ කා වෙනුවෙන්ද? මම පැමිණි සාමාන්‍ය මමයි තව පවුලේ අපේ අය සමාජිකයන් වෙනුවෙන් පොත් අරගෙන යන්න. සාමාන්‍ය මම කියවන්නේ නවකතා, කෙටිකතා, නාට්‍ය, ඊළඟට සිංහල සහ ඉංග්‍රීසි දෙකම කියවනවා. ඉතින් මෙහෙන් තෝරගෙන යන්න ගොඩක් පොත් තියෙනවා. ඒක නිසා හැම අවුරුද්දේ මම හිතන්නේ මේක පටන් ගත්ත දා ඉඳලා මම මෙහෙලා තියෙනවා. ඒ කියන්නේ 22 වන වරට ප්‍රදර්ශනයේ පැවැත්වෙන්නේ වසර 22ක් පුරාවට ඔබතුමා මේ පරිශ්‍රයට එනවා. හොඳයි, බොහොම ස්තුතියි කතා කරන්න එකතු වුණාට. හොඳයි, බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමූහික ප්‍රයත්නයක් මේ කියවන්නට කැමති මේ බොහෝ දෙනා මේ පරිශ්‍රයට එනවා. ඉතින් අපි ඔබටත් ආරාධනා කරන්නේ මේ සියලු දෙනා අතරට එකතු වෙන්න පතපොත මිලදී ගන්න. ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ 156 වැනි ජන්මදිනය නිමිත්තෙන් ප්‍රදේශ රැසක ඊයේ සැමරුම් උත්සව සංවිධානය කර තිබුණා. අනගාരിക ධර්මපාලතුමන්ගේ 156 වැනි ජම්ම සංවත්සරය වෙනුවෙන් විශේෂ පුෂ්ප පහර දැක්වීමේ වැඩසටහනක් නාරායන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන්
අනතුරුව විහාරස්ථාන පරිශ්‍රයේ සිට කොළඹ විහාර මහදේවි උද්‍යානයේ අනගාരിക ධර්මපාල ශ්‍රීමතාණන්ගේ පිරිනුව පිහිට ඇති ස්ථානයේ දක්වා පාගමනක්ද පැවැත්වුණා. ගව ඝාතනයේ පිටු දැකීම සඳහා අනගාരിക ධර්මපාල ශ්‍රීමතාණන් ගෙන ගිය උදාර මෙහෙය සිහිපත් කිරීම වෙනුවෙන් පාගමන සඳහා ගවයන්ද එක් කර ගැනීම විශේෂත්වයක්. මේ අතර අනගාരിക ධර්මපාල ශ්‍රීමතාණන්ගේ 156 වැනි ජම්ම සංවත්සරය වෙනුවෙන් පොළොන්නරුව නගරයේ ඉදිකෙරුණු පිළිරුවද නිරාවරණය කෙරුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර ඓතිහාසික දළදා මාලිගා පරිශ්‍රයේ ඇති අනගාരിക ධර්මපාලතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ දියවඩන නිලමේ නිලංග ප්‍රදීප් දෑල සහ පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා ජාතික තලයේ වෙළඳ සංවිධාන හා දිස්ත්‍රික් වෙළඳ සංවිධාන ඒකාබද්ධව පිහිටුව ඇති සිටුවර ජය බල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ මහ සමුළුව ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වූයේ අමාත්‍ය විමල් වීරවංශ මහතායි. ජයපිරි ණය නැති අපේ රටක් තේමාවෙන් මේ සංවිධාන කර තිබූ අතර ව්‍යවසායකත්ව විශේෂ හමුවක්ද පැවැත්වුණා. බැංකු සහ මෙරට ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන ගැටලු හා වත්මන් රජයේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. මම හිතනවා මේ අපේ රටේ ආර්ථික සහ කර්මාන්ත දියුණු වෙන්න නම් ප්‍රධාන සාධක දෙකක් වෙනස් වෙන්න වෙනවා. එකක් අපේ රටේ බැංකු, දෙක අපේ රටේ බලශක්තිය. අද පවතින බැංකු වල ප්‍රතිපත්තිය හා සමාන ප්‍රතිපත්ති තියෙන කිසිම රටක ව්‍යවසායකයන් හෝ කර්මාන්ත පණ ගැහිලා නැහැ. අභාවයට යමින් පවතින සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානය සංවර්ධනය කර යලි විවෘත කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. ඔහු පසුගියදාහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙය ජාතික ශිල්ප සභාවට අයත් ගම්මානයක්. සියලු ගොඩනැගිලි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. දේශීය මෙන්ම විදෙස් වෙළඳපොළදී ඉලක්ක කර දේශීය හස්තකර්මාන්ත ශිල්පීන් දිරිගන්වමින් ගම්මානීය ශක්තිමත්ව ගොඩනැගීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මෙහිදී අවධාරණය කළා. අද වෙනකොට හැම එකම වැහිලා ගිහිල්ලා ඒ වගේම දිරාපත් වෙලා තියෙනවා. ඒක හස්තකර්මාන්ත කරුවන් ඉරුදින මෙතනින් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. අපි සැලසුම් කරන්නේ ඉදිරියේදී සීගිරිය සංචාරකයන්ගේ හොඳම හබ් එක බවට පත් වෙනවා. ඒ පත් වෙනකොට අපේ ප්‍රදේශයෙන් සංචාරක ව්‍යාපාරය තුලට අපි දායක වන්නේ කොයි ආකාරයකටද කියලා අපේ දැනුම අපේ තාක්ෂණය ශිල්පීන් ලව්ව මෙතන ශිල්ප කරන අතරතුර ඔවුන්ට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්නත් අපිට පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම නිෂ්පාදනය කරන භාණ්ඩය වෙළඳාම් කිරීම සඳහා ඒ පාසුකම් අපිට සපයන්න හැකියාව ලැබෙයි. මම හිතන්නේ ඒ තුල මේ ප්‍රදේශවල හස්තකර්මාන්ත කරුවන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නංවන්න ආනයන ආදායම වැඩි කරගන්න අපිට පුළුවන්. ඒ සමගින් ජාතික රූපවාහිනී දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමාවට පත් වෙනවා. ආයිබෝවන්.